මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වෙලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ගෙවී ගිය වසර දෙකේ පසුබෑම ජය ගැනීමට නව චවයකින් සේවයට සූදානම් වන්නයි ජනාධිපතිතුමා දිසා ලේකම්වරුන්ට දැනුම් දෙයි. සියලු පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට එක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නයි අගමැතිවරයාගේ නිලධාරීන්ට උපදෙස්. කිරිපිටි, ගෑස්, තෙරඟුපිටි සහ සිමෙන්ති සඳහා වන පාලන මිල ඉවතට. විදේශ ආයෝජන ඉහළ නැංවීමට රජයෙන් වැඩපිළිවෙලක්. දුම්රිය ධාවනය ලබන 15 වෙනිදා සිට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම ලබන මස මුලදී ආරම්භයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් තිරු නඩේෂන් මහතා අද අල්ලස් කොමිසම හමුවට. විගමනික සේවක දරුවන්ට රුපියල් කෝටි 8කට වඩා වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව. චීන තායිවාන අර්බුදය කෙරෙහි එක්සත් ජනපදයේ ප්‍රමුඛ අවධානය. ශ්‍රී ලංකා ඕමාන පළමු පන්දුවාර 2020 තරගයේ ජය ශ්‍රී ලංකාවට. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග ගෙවී ගිය වසර දෙක තුළ සිළු අංශවල ඇති වූ පසුබෑම ජය ගැනීමට නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිසා ලේකම්වරුන්ට දැනුම් දෙයි. රජය සැලසුම් කළ ඉලක්ක කරා ළඟාවීමට නොහැකිවත් සියලු පාර්ශවල කැපකිරීම හේතුවෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සාර්ථකව මැඩලීමට හැකිවිය. එන්නත් කරණයත් සමග සාමාන්‍ය තත්ත්වයට කඩිනමින් එළඹීමට හැකි වූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජය ගැනීම සිළු දෙනා හමුවේ ඇති වගකීම බව ජනාධිපතිතුමා පැවසුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ දිසා ලේකම්වරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදීය. සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙවීම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ප්‍රධාන සාධකයකි. එළඹෙන කාල සීමාවේදී සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ජනතා අවශ්‍යතා ඉටුවන පරිදි කැපවීමෙන් හා උනන්දුවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී දිසා ලේකම්වරුන්ට පැවරෙන කාර්යභාරය සුළුපටු නොවන බව අවධාරණය කළේය. ජනාධිපතිතුමාගත් තීරණයට ශක්තියක් වෙමින් ඉලක්ක ජය ගැනීම සඳහා වේගවත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවන බවට දිසා ලේකම්වරු එහිදී ප්‍රතිඥා දුන්හ. කෘෂිකර්මාන්තය මූලික කරගත් සිට 70ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක රජය නිරතව සිටී. එම නිසා කාබනික පොහොර ප්‍රතිපත්තිය සමග හරිත ආර්ථිකයක් පොසිල් ඉන්ධන හා ගල් අඟුරු වෙනුවට පුනර්ජනනීය බලශක්ති වෙත නැඹුරුවීම, සංචාරක කර්මාන්තයේ යළි පිපිදීම හා ආයෝජන අවස්ථා සඳහා ශක්තිමත් පසුබිමක් සකස් කිරීම ජයගත යුතුව ඇති අභියෝග බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එම ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් වන වර්තමානයට නොගැලපෙන චක්‍රලේඛ සහ අනපනත් කඩිනමින් සංශෝධනය විය යුතු බව දිසා ලේකම්වරු පැවසූහ. පවතින තත්ත්වය සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි. සිළු ක්ෂේත්‍ර ආවරණය කෙරෙන නව ආරම්භයක් වෙනුවෙන් පැමිණෙන බාධක නිරාකරණයට තමා සූදානම් බව ජනාධිපතිතුමා පැවසීය. දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකයන්ට සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීම සඳහා මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර අවසන් තීරණයට එළඹෙන්නයි මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංචපුද්ගල කමිටුව සිය වාර්තාව බහර දීම නිමිත්තෙන් අර්ලියගහ මන්දිරයේ ඊයේ පැවති උත්සවයේදී අගමැතිවරයා උපදෙස් දුන්නේය.
එකම ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයක් නැරඹීමට වෙන වෙනම ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමට සිදුවීමෙන් සංචාරකයෝ අපහසුතාවට පත්වෙති. ඒ අනුව පුරාවිද්‍යා කලාපයක පිහිටි කෞතුකාගාර සියල්ල ආවරණය වන පරිදි එක් ප්‍රවේශ පත්‍රයක් සාධාරණ මිලට හඳුන්වා දීම වඩාත් සුදුසුය. මෙතෙක් කිසිවෙකුගේ හෝ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට පවතී. ඒ පිළිබඳ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නයි අගමැතිවරයා නිලධාරීන්ට දැනුවත් කළේය. කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමින්ති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඇමති මණ්ඩලය අතර ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ. පාලන මිල ඉවත් කළද ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් මිල ඉහළ දමන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජය අවධාරණය කරයි. දේශීය සංචාරක කර්මාන්තය යළි නංවාලීමට මෙන්ම රටට ලැබෙන ආයෝජන ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර අවසන් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියයි. අවශ්‍ය නීති රෙගුලාසි ඉදිරියේදී ඉදිරිපත් කෙරේ. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරන මහබැංකු අධිපතිවරයා. රටේ අපනයනකරුවන් අපි දැකලා තියෙනවා සමහරක් අවස්ථාවලදී ඒ අය මුදල් ලංකාවට ගෙන ඒම සමහර තැන්වලදී පොඩි පැකිලීමක් වෙලා තිබෙනවා. ඒව නැවත වරක් ලංකාවට ගෙන ඒමට අපි කටයුතු කරනවා. ඒත් එක්කම අපනයනයක් සම්පූර්ණ වන්නේ ඒ අපනයනය හරහා ලැබෙන ඒ මුදල් නැවත වරක් රුපියල් වලට පරිවර්තනය වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මේ පරිවර්තනය කිරීමටත් අපි අවශ්‍ය වෙන නීති ප්‍රතිපදා නීති සහ රෙගුලාසි අපි දැනටමත් හරිගස්ස වෙලා තියෙනවා. ඒවා අපි ඉදිරිපත් කරනවා. ඒත් එක්කම ආනයනය කරද්දී රටට බඩු ගලා එනකොට ඒවට ඒ මුදල් ගෙවනවත් එක්කම වැඩිපුර ආනයනයක් ඇති කර ගැනීමටත් නොවන විදිහට අපි දැන් කටයුතු කරගෙන යනවා. දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වෙනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට හැටන් දුම්රිය ස්ථානයට ඊයේ පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දුම්රිය ධාවනය తాවකාලිකව අත්හිටුවා තිබිනි. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනතුරට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම ලබන මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කොන්දේසි සහ නියමයන්ට යටත්ව එම කටයුතු සිදු කරනු ඇත. නෞකාව අනතුරට ලක්වීමෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳ අවසන් වාර්තාව ලබන මස 30 වෙනිදාට පෙර ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි. පරිසර හානිය පිළිබඳ දීර්ඝකාලීනව විමර්ශන ක්‍රියාවලියක නිරත වීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි. සිදු වූ පරිසර හානිය ගණනය කිරීමේදී දැනට සිදු වී ඇති පරිසර හානිය මෙන්ම සිදු වූ මෙම හානිකර තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය සඳහා යන වියදම්ද ඇතුළත් කර එම ගණනය සිදු කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම අධිකාරියට උපදෙස් දී තිබේ. සමුද්‍රීය ආරක්ෂණ කළමනාකරන ආයතනයක් අලුතින් ගොඩනැංවීම අගමැතිවරයා දී ඇති තවත් උපදෙසකි. පරිසර හානිය ගණනය කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපති දර්ශනී ලහඳුපුර මහත්මිය කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ පරිණත ජේෂ්ඨිතරුන් කිනුම කවද තුරු පුරුදු තැනින් අසමසම ආරක්ෂාව සහ ඉහළම පොලි. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිවී ඇති කළුසල්ලි වත්කම් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම පත්‍රිකාවල නම සඳහන් නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වූ තිරු නඩේෂන් මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද කැඳවා තිබේ. මීට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ පරීක්ෂණයක් කර මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නයි ජනාධිපතිතුමා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදෙස් දී තිබේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,23,553කි.
ඊයේ ආසාදිතයෝ 772 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 44ක් තහවුරු කළේය. කාන්තාවෝ 19 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 25 දෙනෙක් අතර වූහ. ඉන් 39 දෙනෙක්ම වයස අවුරුදු 60 හා ඊට වැඩි අය වෙති. වයස අවුරුදු 30 59 අතර මරණ සංඛ්‍යාව 4කි. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් ඊයේ වාර්තා වී තිබේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස් වේ. 2021 වසර සඳහා වන වසර මැද මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව එහිදී විවාදයට ගැනෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. විදේශ රැකියාවල නියුතු දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්ෂිකව ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2020 වසර සඳහා රුපියල් 8,73 ලක්ෂයක මුදලින් දිරිගැන්වීම් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි. ශිෂ්‍යත්ව පිරිනැමීම කාර්යාංශ ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ සිදුවේ. රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රධාන ආරාධිතයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අවම පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවය පවත්වේ. විගමනික ශ්‍රමිකයන්ගේ අභිමානය නංවාලමින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම අරමුණු කර මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමතිදුරේ දරද්දී 1996 මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. එදා මෙදා තුර සිසුන් 44,940 දෙනෙකුට රුපියල් කෝටි 90කට අධික මුදලක් වැය කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිරිගැන්වීම් ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. මං ඒ කාලේ ඉඳන් විශ්වාසයෙන් ගනුදෙනු කරපු මිත්‍රයෙක් ඉන්නවා. මහජන බැංකුව. මහජන බැංකුවේ පරිණත ජ්‍යෙෂ්ඨතුරුන් කිනුම කවදත් හුරු පුරුදු තැනින් අසමසම ආරක්ෂාව සහ ඉහළම පොලිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අප මුහුණ දී සිටින්නේ මානව ඉතිහාසයේ සියවසකට වරක් හටගන්නා ගෝලීය වසංගත තත්ත්වයකට බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා කියයි. එවැනි වසංගත ඇතිවිය හැකි බව එම විෂය පිළිබඳ විශේෂඥයන් දීර්ඝ කාලයක් තිස්සේ අනතුරු ඇඟවීම් කර තිබිණි. මනුෂ්‍ය වර්ගයාගේ ව්‍යාධීන් තවත් අයෙකුගේ ලාභයක් බවට පත්කරගන්නා සමාජ ක්‍රමයක එම අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානය යොමු නොවූ බව මොහන් සමරනායක මහතා කියයි. කොරෝනා වෛරසයේ කෙටි කලක් තුළ ලෝකීය රටවල් හා භූමි ප්‍රදේශ 216ක පැතිර ගියේය. මෙරට ජනගහනයෙන් බහුතරයකට කොරෝනා ප්‍රතිශක්තිකරණ මාත්‍රා දෙකම එන්නත් කර තිබේ. එය සැබවින්ම ජයග්‍රහණයක් ලෙස මොහන් සමරනායක මහතා හඳුන්වයි. ඒ වසංගතයෙන් මිදීම සඳහා දැනට තිබෙන ප්‍රධානම විසඳුම එන්නත් කරණය. මේ එන්නත් නිෂ්පාදනය කළේ කඩිමුඩියේ වෙනත් රෝගවලට එන්නත් නිෂ්පාදනය කළාට වඩා කෙටි කාලයක් ඇතුළත. ඒවා නිෂ්පාදනය කළේ බලවත් සහ ධනවත් රටවල්. එබැවින් මේ එන්නත් බෙදී ගියේ ලෝකේ රටවල් අතර ඉතාම අසමාකාර විදිහට. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුතෙරස් විරාවක කිව්වා වැක්සින් අපාතේට් කියන නම වචනය පාවිච්චි කළා. මේ වැක්සින් වර්ණ භේදවාදයක් ලෝකයේ තිබෙනවා. ඉකොනොමිස්ට් සංග්‍රහය ලන්ඩන් නුවර පළ කරන පසුගිය කලාපයක තිබුණා 2021 අවුරුද්දේ සැප්තැම්බර් මාසය ආරම්භ වන විට ලෝකයේ දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියන 5.4. ඒ කියන්නේ කෝටි 540. මේ මාත්‍රා සංඛ්‍යාවෙන් 81% ලෝකයේ ධනවත්ම රටවල් 10 ඇතුළේ. ලෝක බැංකුව විසින් දුප්පත්යයි වර්ගීකරණය කරන රටවල් සමූහයට ලැබී තිබුණේ මේ මාත්‍රා සංඛ්‍යාවෙන් 0.04ක් පමණයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. තමන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉහළ කුඹුක්වැව සහ මහගල්වැව ගම්මානවල ජනතාව පවසති. ගොවි පවුල් 1200ක් පමණ එම ගම්මානවල ජීවත් වෙති. දැනට සූරියවැව ප්‍රාදේශීය සභාව බෞස 2ක් මගින් එම ගම්මානවලට පානීය ජලය බෙදා හරි.
මෙම ගම්මාන ආශ්‍රිතව පිහිටි ගම්මාන රැසකට ජල පහසුකම් සපයමන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රුහුණුපුර ජල ව්‍යාපෘතයෙන් තමන්ටද ජල පහසුකම් සපයන්නයි ඉහළ කුඹුක්වැව හා මහගල්වැව ගම්මානවල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. රුහුණුපුර ජල ව්‍යාපෘතයේ ප්‍රධාන ඉංජිනේරුතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. බ්‍රිතාන්‍යයේ සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් රටවල් සංඛ්‍යාව 7ක් දක්වා අඩු කෙරේ. එම ලැයිස්තුවට රටවල් 54ක් ඇතුළත් කර තිබුණි. දකුණු අප්‍රිකාව, බ්‍රසීලය හා මෙක්සිකෝව ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු නවතම රටවල් වේ. කෙසේ වෙතත් එම රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් අනුමත හෝටලයකදී දින 10ක් නිරෝධායනයට ලක්විය යුතුය. පැනමා රාජ්‍යය, කොලොම්බියාව, වෙනසුයිලාව, පිරු රාජ්‍යය, එක්වදෝරය, හයිටි රාජ්‍යය සහ ඩොමිනියන් ජනරජය තවදුරටත් බ්‍රිතාන්‍යයේ සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම සංචාරක සීමා ක්‍රියාත්මක කෙරිණි. චීනය සහ තායිවානය අතර පවතින අර්බුදය කෙරෙහි එක්සත් ජනපදයේ ප්‍රමුඛ අවධානය යොමු වේ. චීනය තායිවානයේ ගුවන් ආරක්ෂණ කලාපයට ගුවන් යානා විශාල සංඛ්‍යාවක් යැවීමෙන් පසුව එම තත්ත්වය උදා වී තිබේ. තායිවානය තමන් ස්වෛරී රාජ්‍යයක් බව විශ්වාස කරන අතර චීනය සලකන්නේ එය තම ප්‍රාන්තයක් ලෙසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සූරිය වැව සහ අම්බලන්තොට ප්‍රදේශයේ යාකිරෙන ලියන්ගොස් තොට පාලමේ ඉදිකිරීම් දැන් ක්‍රියාත්මකයි. හම්බන්තොට දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය මූලිකව ලියන්ගස් තොට පෝෂණ ඇල හරහා මෙම පාලම ඉදි කරයි. පාලම සඳහා රජයේ වැය කරන මුදල රුපියල් 2,70,00,000කි. සූරිය වැව ප්‍රදේශයේ ජනතාවට අම්බලන්තොට නගරයට යාමට ඉතාමත් කෙටි මාර්ගයක් මෙමගින් සකස් වේ. ක්‍රීඩා පුවත්. ඕමාන කණ්ඩායම සමග ඊයේ පැවති පන්දුවාර 2020 පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 4ක් පමණක් දැවී ලකුණු 162ක් රැස් කළේය. අවිෂ්ක ප්‍රනාන්දු නොදවී ලකුණු 83යි. 6 පහර 5ක් සහ 4 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. නායක දසුන් ශානක නොදවී ලකුණු 51යි. 6 පහර 5ක් සහ 4 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 143ක් පමණි. ලහිරු කුමාර ලකුණු 30කට කඩලු 4ක් බිඳහෙළීය. චාමික කරුණාරත්නද ලකුණු 28කට කඩලු 2ක් බිඳහෙළීමට සමත් විය. නුවන් ප්‍රදීප් කඩලු 2ක් බිඳහෙළීය. සාෆ් පාපන්දු තරංගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ පැවති තරගයේ ජය පැරදුමින් තොරව අවසන් විය. එය ශ්‍රී ලංකාව මුහුණ දුන් 3 වෙනි තරගයයි. තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් හිමි කරගත් පළමු අවස්ථාව එයයි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල 105 වෙනි ස්ථානයේ පසුවන ඉන්දිය කණ්ඩායම සමග පැවති තරගයේ ජය පැරදුමින් තොරව අවසන් කිරීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාව පසුවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම වල 205 වෙනි ස්ථානයේය. බංග්ලාදේශය සමග පැවති තරගය 1-0ක් ලෙසද නේපාලිය සමග පැවති තරගය 3-2ක් ලෙසද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ඩුබායි එක්ස්ප්‍රෝ වෙළඳ ප්‍රදර්ශනයේ ඩුබායි නගරයේදී මේ දිනවල පැවැත්වේ. පසුගිය පළමුවෙනිදා ආරම්භ වූ ප්‍රදර්ශනය අවසන් වන්නේ ලබන වසරේ මාර්තු 31 වෙනිදායි. රටවල් 192ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති. ලෝපුරා ධනවත් සමාගම් රැසක් ප්‍රදර්ශනයට සහභාගී වීම විශේෂත්වයකි. ප්‍රදර්ශනය පසුගිය වසරේ ඔක්තෝබර් 20 වෙනිදා සිට මේ වසරේ අප්‍රේල් 10 වෙනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඒ කල් දැමීමට සිදුවිය.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වලව මිටියාවතේ කෙසෙල් මිල ඉහළයයි. පසුගිය දිනවල රුපියල් 20ක් දක්වා පහත වැටී තිබූ ඇඹුල් කෙසෙල් කිලෝවක මිල මේ වන විට රුපියල් 45ත් 55ත් අතර මට්ටමකට ඉහළ ගොස් ඇතැයි වගාකරුවෝ පවසති. කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක මිල රුපියල් 110ත් 130ත් අතර මට්ටමක පවතී. සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් කෙසෙල් නිෂ්පාදනයේ අඩුවක් පවතින බව වගාකරුවෝ පවසති. චන්ද්‍රිකා වැව, කිරිබ්බන් වැව, සූරිය වැව හා මයුරපුර යන ප්‍රදේශවල කෙසෙල් වකාව බහුලව සිදු කෙරේ. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ගෙවී ගිය වසර දෙකේ පසුබෑම ජය ගැනීමට නවජාවයකින් සේවයට සූදානම් වන්නයි ජනාධිපතිතුමා දෙසා ලේකම්වරුන්ට දැනුම් දෙයි. සියලු පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට එක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නයි අගමැතිවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්. කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති සඳහා වන පාලන මිල ඉවතට. විදේශ ආයෝජන ඉහළ නැංවීමට රජයෙන් වැඩපිළිවෙලක්. දුම්රිය ධාවනය ලබන 15 වෙනිදා සිට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම ලබන මස මුලදී ආරම්භයි. පැන්ඩෝරා පත්‍රිකාවල නව සඳහන් තිරු නඩේෂන් මහතා අද අල්ලස් කොමිසම හමුවට. විගමනික සේවක දරුවන්ට රුපියල් කෝටි 8කට වඩා වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව. චීන තායිවාන අර්බුදය කෙරෙහි එක්සත් ජනපදයේ ප්‍රමුඛ අවධානය. ශ්‍රී ලංකා ඕමාන පළමු පන්දුවාර 2020 තරගයේ ජය ශ්‍රී ලංකාවට. උදැසන ප්‍රවෘත්තීන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.